වස්සාන ධර්ම දේශනා සම්මා කියලා කියන්නේ නිවන පැත්තටම අපේ වචන හරව ගන්න. අද උත්සාහ කරන්න. අද ආරම්භ කරන්න. මගේ වචන නිවනට අදාළ එකක් මයි මම භාෂණයට වචනවලට පරිවර්තනය කරන්නේ. මගේ ආජීවයත් අද පටන් නිවනට හැරුණුච්ච විදිහට තමයි මම යොදාගන්නේ. මගේ වීරිය, සිහිය, සමාධිය, මගේ දිට්ඨි, මගේ සංකල්ප සියල්ලක්ම මම නිවන පැත්තට හරවා ගන්නවා. සංසාර විමුක්තිය නිවීම මෙතෙක් නොවිඳි අවේදිත සුවය නිවනින් සැනසීම පිණිස මට මේ කුසලය මේ උතුම් අවබෝධය උපකාරයක්ම වේවා කියන උතුම් හදවතේ සිතුවිලි ඇති කරගෙන පුණ්‍යවන්ත වූ සිතුවිලි ඇති කරගෙන කටයුතු කරන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි උපුලි වික්‍රමසූරිය මහත්මියගේ ජන්ම දිනය සිහිපත් කරමින් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්තර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සියතිධං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති. වාසනාවන්ත සදැහැති පින්වතුනි, ලක්වැසි ලෝවැසි සැම සිත් සුව පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත සදැහැති පින්වතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි
පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අපේ උපුලේ වික්‍රමසූරිය පින්වත් මහත්මියගේ ජන්ම දිනය යෙදෙන අද දවසේ එතුමියගේ පින්බර සදැහැති දායකත්වයෙන් ප්‍රධාන අරමුණු බවට පත් කරගන්නේ තමන්ගේ ආදරණීය මෑණියන්ට එහෙමනම් කාන්ති අභේවීර මැතිනියට ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම හේමලතාද සිල්වා පුංචි අම්මාට ඒ වගේම තුසිතාද සිල්වා කියන මේ ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය මේ ධර්ම දේශනාව පටිගත කරන මේ අභයවීර ධර්මායතනය නැමැති මේ පුණ්‍ය ශේෂ්ත්‍රය සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුණු රෙජි අභයවීර මැතිඳුන්ටද පියාණන්ටද ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන සංසාරගත ජීවිතය සුවපත් වන්නට පුණ්‍යානුමෝදනා පූර්වකව අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට අරමුණු කරගන්නවා. ඉතින් අද මේ දේශනාව මේ මොහොතේ මේ පරිශ්‍රය තුලට එකතු වෙලා ආදරණීය සොහොයුරිය හැටියට උදිතා වික්‍රමසූරිය මහත්මියත් ඒ වගේම අපේ රාජනී බණ්ඩාර මෑණියන් ඇතුළු අපේ ධනුෂ්කා කරුණාරත්න මහත්මිය ආදී පවුල්වල හැමෝම එම මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාම එකමුතු වෙලා ශ්‍රද්ධා සම්පන්න සිතින් අපේ උපුලේ වික්‍රමසූරිය මහත්මියට පුණ්‍යවන්ත වූ ජන්මදිනයක් වේවායි එතුමියගේ ආරාධනය ඇතිව ධර්ම දේශනාව සඳහා මාතෘකාවකුත් යෝජනා කළා. ආර්ය ශ්‍රාංගික මාර්ගය ජීවිතයට එදිනෙදා අපේ ජීවිතයෙහි ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබෙන දේශනාවක් සිදු කරන හැටියට ඒ අනුව අද මේ ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා කරගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වතුනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ලෞකිකත්වයෙන්, දැන් අපි ඉන්නේ ලෞකික ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ, ලෞකිකත්වයෙන් ලෝකෝත්තර භව කරා ගමන් කරන්නට දේශනා කොට වදාළ දහම. ලෞකිකත්වයෙන් ලෝකෝත්තර භාවයට පැමිණීමට උපකාර වන දහම. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලිකම අර්ථය ලෞකිකත්වයෙන් ලෝකෝත්තර භවට ගමන් කිරීම. මේ සඳහා චතුරාර්ය සත්‍ය අපි දන්නවා. නම් කරන්න අපි දන්නවා. අපි චතුරාර්ය සත්‍ය නම් කිරීමට, නමුත් අපි ළඟ මේක ක්‍රියාත්මක වෙන විදිහ, ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපි දැනගත යුතු කරුණු මොනවද කියන කාරණය පිළිබඳව මේ දේශනාවේදී අපි සාකච්ඡා කරනවා. යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය අප ළඟ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපි අවබෝධය ලබන්නේ කොහොමද? ඒ තුලින් යම් අපි කරන නොයෙක් විදිහේ පින්කම්, දැන් අද අපි මේ අද දවසේ දන් දුන්නා නේ, ඒවා අපට ආර්ය අෂ්ටාංගික මාර්ගේ යන්න පහසුවක් විතරයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා පහසුවක් ලැබෙන නොයෙක් දේවල් අවබෝධයට එකම මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධයට එකම මඟ, නැතිනම් ධර්මාවබෝධයට, චතුරාර්ය සත්‍ය අවබෝධයට නිවෙන්නට තියෙන එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම. දැන ගැනීම නෙවෙයි, වැඩිම. ඉතින් අපි ඒකට පහසු වෙන දේවල් ගොඩක් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න පහසු වෙන දේවල් කරනවා. අද දවසෙත් අපි සිද්ධ කළේ ඒ වගේ පින්කමක්. මේ ජන්මදිනය සිහිපත් කරගෙන
පුලී වික්‍රමසූරිය මහත්මයාගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන මාර්ගයට යන්න පහසු වෙන වැඩක් කරගත්තා. බුද්ධ පූජාවන් පැවැත්වීම, බුද්ධ පූජා පවත්වන විට මේ අංග කොපමණ වැඩෙනවද? ඒ වගේම දානයක් දෙන විට, සිල් රකින්න විට, භාවනා කිරීමේදී සමත විදර්ශනා වශයෙන් මේවා වඩනකොට අපි ළඟ මේවා කොච්චර වැඩෙනවද? අපි කවදාකවත් එහෙම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙච්චර වැඩිලා තියෙනවා, මෙච්චරයි වැඩෙන්නේ කියලා එහෙම දැනගෙන දන් දෙන්නෙත් නැහැ, සිල් ගන්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ. එමනම් අන්න ඒ අවබෝධය ලබා ගන්න. ඒ නිසාම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අවබෝධය ලබා ගන්නත් ඕන අපි. ඒක ලබන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අවබෝධයක් ලබන්නේ කොහොමද? මේ සඳහා අපි මේ දේශනාව මාතෘකා 4ක් ඔස්සේ සාකච්ඡා කරන්න අරමුණු කරනවා. එකක්, ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනනවාද? පළවෙනි කාරණය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අප තුල ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඊළඟට තුන්වෙනි කාරණය, එයින් අපිට ලැබෙන ලාභ අලාභ මොනවද කියලා සාකච්ඡා කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරනවා මේක සම්මා කරගන්නේ කොහොමද? මෙන්න මේ කරුණු 4 ඔස්සේ අපි මේ දේශනාව අරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඉස්සල්ලාම මේ අංග නිවරදිව හඳුනා ගන්න එක, ඊළාට මේ අංග අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැනුත් මේවා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම මේ වගේ අපිට ලැබෙන ලාභයයි අලාභයයි තේරුම් ගැනීමත් මේවා සම්මා කරන්නේ කොහොමද? එහෙනම් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්න අවශ්‍යයිනේ. හඳුනාගන්නේ කොහොමද? ඒක අපි කරුණු 4ක් ඔස්සේ සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හඳුනා ගැනීම. 2, මේවා අප ළඟ ක්‍රියාත්මක වන ආකාරය. ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ අංග අපිට කරන ලාභ අලාභ මොනවද? මේක සම්මා බවට පත් කරන්නේ කෙසේද? මෙන්න මේ මාතෘකා 4 ඔස්සේ අද අපි මේ දේශනාව තුලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක අපි අංග නිවරදිව හඳුනා ගැනීම. ඒක දන්නවනේ නේ. සමහරට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමක්ද කියලා අහන පිරිසක් ඉන්නත් පුළුවන්. හැබැයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් කරන්න කිව්වොත් පුළුවන් නේ. නම් කළොත් බලන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් අපිට නම් කරන්න පුළුවන් නේ. දැන් ඊළඟට මේ නම් කිරීම දැන් අපෙන් විමසුවොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා ඇහුවොත් අපිට ওই ටික තමයි කියන්න වෙන්නේ. නම් කරන්න විතරයි. හැබැයි මේක නැවත කොටස් 3කට බෙදෙනවා. ඒ මොනවද? සීල, සමාධි, ප්‍රඥා නේද? හැබැයි අපි මේක ඉගෙන ගන්නට ඕන ප්‍රඥා, සීල, සමාධි වශයෙන්. එහෙනම් අපි ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ওই ටික දැනගත්තම ඇති. දන්න ටිකනේ ඔය. ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් කරන්න පුළුවන්. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදෙනවා. ඒ කොටස් 3න් ප්‍රඥාවට අයිති වෙනවා සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක අයිති වෙන්නේ මොකටද? ප්‍රඥාවට. ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාව මූලිකත්වයලා සලකලා තිබෙනවා. අපි මුලිනුත් සිහිපත් කළා ප්‍රඥාව කියන ආලෝකය මේ ලෝකයේ තිබෙන සියලු ආලෝක අතර අග්‍රයි. චතුන්නං ආලෝකානං යදිදං පඤ්ඤාලෝකෝ. ගිනි එළිය තියෙනවා ඊට වඩා සඳ එළිය, හිරු එළිය, නැන එළිය. ගිනි එළියට වඩා බබලන්නේ සඳ එළිය. සඳ එළියට වඩා බබලන්නේ හිරු එළිය. මේ ආලෝකය. හැබැයි මේ සූර්යයා එක ලෝකයේ එක පැත්තක් ආලෝකමත් කරනකොට අනිත් පැත්ත අඳුරටපත් කරනවා. එහෙනම් ලෝකේ කොටසක් අඳුරුයි කොටසක් ආලෝකයයි කියලා දැනගන්නා වූ ආලෝකය මොකක්ද? ප්‍රඥාලෝකය. එහෙනම් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ලෝකයේ දෙස නුවණින් දැකලා
මේ ධර්මතාවයන් නුවණින් වටහාගෙන සියල්ල පිළිබඳ යථාවබෝධයක් ලබන්නට පුළුවන් ශ්‍රේෂ්ඨම ආලෝකය ප්‍රඥාලෝකයයි. මේ ප්‍රඥාව කියන එක අයිති උනේ එහෙනම් සම්මා දිට්ඨියටයි සම්මා සංකප්ප කියන අංග දෙකට. එනම් ප්‍රඥාව ඊළඟට වාචා කම්මන්ත ආජීව කියන මේ අංග තුන අයිති වෙනවා සීලයට. දැන් අපි කතා කරන වචන අපේ ක්‍රියා ඒ වගේම අපේ ජීවන පැවැත්ම මේ තුලින් අපිට හොයාගන්න පුළුවන් කෙනෙක් සිල්වත්ද කියලා. එයා කතා කරන විදිහෙන් එයාගේ හිතේ සිසිල කොච්චරද කියලා දැනගන්න පුළුවන්. ටිකක් වෙලා කතා කරනකොට සිසිල කොයි වගේද තේරෙනවා. තවත් වැඩිපුර කතා කරනකොට එයාගේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හොඳට තේරෙනවා. වැඩිපුර භජනයට ගියොත් එයා සිසිලද තියෙන්නේ උණුසුමද තියෙන්නේ කියලාත් හොයාගන්න පුළුවන්. එහෙනම් වැඩිපුරම අපිට චර්යාව තුල වචන කතා කරන විදිහට ක්‍රියාවන් වල යෙදෙන විදිහට ඒ වගේම ආජීවය කන බොන විදිහ බලලා අඳින පළඳින විදිහ බලලා වාඩි වෙලා ඉන්න විදිහ බලලා ඔක්කොම හොයන්න පුළුවන් මොකද්ද? සීලය. කොච්චර සිල්වත්ද කියලා හොයන්න පුළුවන්. සිසිල්ද කියලා. එහෙමනම් මේවා සීලයට අයිති. මොනවද? වාචා. එහෙනම් ඔබ වචන කතා කරන විදිහෙන් ඔබේ සීලය කොහොමද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම වාචා කම්මන්ත ඔබේ ක්‍රියාවන් ඔබ කටයුතු කරන විදිහ ඔබ යම් කාර්යයක යෙදෙනකොට යෙදෙන ස්වභාවය දිහා බලාගෙන හිටියොත් හොඳට නුවණින් එයාගේ සීලය හොයාගන්න පුළුවන්. ඒ වගේම ආජීවය තුලින් කන බොන විදිය, වාඩි වෙන විදිය, ආහාර පාන ගන්න විදිය අර ස්වාමින් වහන්සේලාට ශික්ෂාපද 75ක්ම දේශනා කරලා තියෙනවා ආජීවය යහපත් කරගන්න. සම්මා ආජීවය මොනවද ඒවට කියන්නේ? සේකියා ධර්ම කියලා. සේකියා ධර්ම 75ක් දේශනා කළේ ආහාර පාන ගන්න විදිය, චීවරය පොරවන විදිය, ගමට යන විදිය මේ ඔක්කොම ආජීවයට අයිති. එහෙනම් සම්මා ආජීවය මේ අපේ ජීවන රටාව, අපේ පැවැත්ම, ඒ වගේම සීලය මනින්න තියෙන හොඳ මාර්ගයක්. අංග 3ක්. වාචා කම්මන්ත ආජීව. ඊළඟට වායාම සති සමාධි කියලා කියන්නේ අපේ සිහිය සමාධිය, අපේ සමාධිය පිළිබඳව ඇති කරගන්නා වූ අවබෝධයයි. එහෙනම් වාචා වායාම සති සමාධි කියන මේ අංග තුනම අයිති වෙනවා සමාධි කියන කොටසට. අපි ওই ටිකනේ දන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔන්න අපි හඳුනා ගත්තා. දැන් අපි යනවා දෙවෙනි මාතෘකාවට. මේ දේශනාවට අනුව අපි මාතෘකා 4ක් ඔස්සේ සාකච්ඡා කරනවා. දෙවන මාතෘකාව තමයි මේ අංග අපි ළඟ ක්‍රියාත්මක වෙන ආකාරය. අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් අපේ වචන කොයි විදිහෙන්ද අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ? අපි ඒක ගැන දන්නේ නැහැ. හැබැයි අපි මේ මොහොතේ ඔය මාර්ගයේ තමයි ඉන්නේ. මොන මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. හැබැයි සම්මා වෙලාද දන්නේ නැහැ. මාර්ගයේ ඉන්නවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට වඩනවා නම්, හරියට වඩනවා නම් හරියට දැනගන්න ඕන. එහෙම නැතුව නිවන් දකින්න බෑ. හරියට වඩන්න ඕන, දැනගෙන වඩන්න ඕන. එහෙම නැතුව මේ මාර්ගයේ හිටියට නිවන් දකින්නේ නැහැ. දැන් අපි බලන්න, නිවන් නොදැක්කත් නිවන ප්‍රාර්ථනා කළත් නොකළත් වචන නැති මිනිස්සු ඉන්නවද? ගොළු වුණොත් විතරයි. නැතිනම් අපි හැමෝම මොනවා හරි කතා කරනවා. ගොළු වුණත් යම් sannivedana ක්‍රමයක් තියෙනවා. එහෙනම් අපි අදහස්ව මාරු කරගන්නවා, හිතනවා, කල්පනා කරනවා, කතා කරනවා, වචන තියෙනවා. මාර්ගයේනේ වාචා, සම්මා වාචා මාර්ගයේනේ. එහෙනම් අපි හැමෝම මේ මාර්ගයේ ඉන්නවා. මේ අංග අප තුළ ක්‍රියාත්මක වෙන විදිහ, අප තුළ ක්‍රියාත්මකව පවතින විදිහ දැන ගැනීම තමයි අපිට එකට කාලයක් ගත වෙනවා. එකපාරම දැන් මේ බණක් ඇහුවට මේවා අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට තීරණය කරන්න බෑ. එහෙනම් මේ අංග අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඊට හේතුව මේ අංග සමහර අංග ප්‍රකටයි. දැන් වාචා ප්‍රකටද නැද්ද? ඔව් ප්‍රකටයි. දැන් ප්‍රකට නොවුනට ඕන තරම් ප්‍රකටයි.
වාචා ප්‍රකටයි, කම්මන්ත ප්‍රකටයි, ආජීවය ප්‍රකටයි. අපි අපේ හැසිරීම රට අපිට ප්‍රකටයි ඕන කෙනෙකුට පෙනෙනවා. නේ? එහෙනම් ප්‍රකට ඒවා තියෙනවා. එච්චර ප්‍රකට නැති අංග තියෙනවා. එහෙනම් ප්‍රකටාංග තියෙනවා. ඔය අටෙන් එච්චරම ප්‍රකට නැති අංග තියෙනවා. සමහර අංග ඊ타ත්ම අප්‍රකටයි. එහෙනම් ප්‍රකට අංග තියෙනවා. එච්චරම ප්‍රකට නැති අංග තියෙනවා. අප්‍රකට අංග තියෙනවා. දැන් අපි මේ මොනවද කියලා ඉස්සලා තේරුම් ගන්න. අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට එතකොට දැනගන්න පුළුවන්. මෙන්න මේ අංග නින්දේදී කතා කරනවද? නින්දේ කතා කරන්නේ නැහැ. හැබැයි හීනෙන් කතා කරන්න පුළුවන්. ඊළඟට සිහි මුලා වෙච්ච වෙලාවක දැන් අපි කියමුකෝ අපේ ඔය ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් එහෙමත් ඇතිනම් සිහිය නැති කිරීම තුළ යම් සෛල්‍ය කර්මයක් කරන අවස්ථාවකදී අපේ මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් නින්දේදී සිහි මුලා වෙලා ඉන්න විට සිහි නැති කර විට වෛද්‍ය ප්‍රතිකාර වගේ අවස්ථාවක් සඳහා ඒ වගේ අවස්ථාවන් සඳහා අක්‍රිය වෙච්ච වෙලාවක මේවා අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනෙක් හැම විටකම මේවා අපි ළඟ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඔන්න අපි දැන් මේවා අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැනගන්න අපි යන්නේ. එහෙනම් මේවා ක්‍රියාත්මක නොවන අවස්ථා මොනවද? නින්දේදී. ඊළාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිහි නැති කිරීම අවස්ථාවලදී. සිහි මුලා වෙච්ච වෙලාවකදී. මේවා ක්‍රියාත්මක වෙන්නේ අනිත් හැම මොහොතකම ප්‍රකට වේවා අප්‍රකට වේවා හැම මොහොතකම මේ අංග මොකද වෙන්නේ? අපි ළඟ ක්‍රියාත්මක වෙවි තියෙනවා. දැන් හරියට බැලුවොත් හරි ඒක අපේ ජීවිතේට හරි වැදගත් හොඳට තේරෙන්න පටන් ගන්නවා ලෝකයේ ධර්මතාවය. එහෙමනම් අපි මුලින්ම මේවා අපි ළඟ ක්‍රියාත්මක වෙන ආකාරය දැන ගැනීම සඳහා ඉස්සෙල්ලා අපි ප්‍රකටාංග බලමු මොනවද කියලා. දැන් වාචා කතා කිරීම ප්‍රකටද අප්‍රකටද? ප්‍රකටයිනේ. කෙනෙක් කතා කරන විදිහ, විලාසය, ඊළඟට වාක් රටාව මේ ඔක්කොම අපිට තේරෙනවා. ඊළඟට කම්මන්ත කියලා කියන්නේ ක්‍රියා අතින් පයින් කරන කටයුතු සියල්ලක්ම අයිති වෙන්නේ කම්මන්තයට. එහෙනම් අපි මාර්ගයේ ඉන්නවද නැද්ද? මාර්ගයේ ඉන්නවා. ආජීව කියලා කියන්නේ ශරීරයේ මෙහෙवला ශරීරයේ උපාංග යොදාගෙන කරන දේවල්. ශරීරයේ උපාංග යොදාගෙන කරන දේවල් ජීවත් වීම සඳහා කරන සියලු දේවල් ආජීවයට අයිති වෙනවා. අපි මුලින් සිහිපත් කළා වගේ ආහාර ගැනීම මොකටද අයිති වෙන්නේ? ආජීවයට. එහෙනම් අපි මේ මොහොතේ ආහාර ගන්නවා කියලා කියන්නේ මොකේද ඉන්නේ අපි? මාර්ගයේ. ආරෂ්ඨාංගික මාර්ගයේ අපි එක අංගයක් ක්‍රියාත්මක වෙනවා ආජීවය. ඊළඟට ආහාර ගැනීම, වතුර බීම, ඇඳුම් පැළඳුම් ඇඳීම, නෑම, රෙදි සේදීම නොඑක් දේවල්. ශරීරාංග යොදාගෙන මේ සියලුම දේවල් මොකද වෙන්නේ? අප ළඟ ප්‍රකටව ක්‍රියාත්මක වෙනවා. ප්‍රකටයි. කතා කරන බව ප්‍රකටයි. යනවා ඇවිදිනවා ශරීරය යොදාගෙන අතින් පයින් කරන ක්‍රියාවල් අපිට හොඳට ප්‍රකටයි. පෙනෙනවා. පැහැදිලි. කෑම කනවා එයා දැන් නිදාගෙන ඉන්නේ. එයා දැන් කතා කරනවා. එයා දැන් මේ වෙලාවේ ලියනවා මොනවා හරි අපි කියන අපිට ප්‍රකටයි ඒවානේ ආජීවය. එහෙනම් මෙන්න මේ අංග තුනම අපි ළඟ ක්‍රියාත්මක වන බව අපිට ප්‍රකටයි. හොඳට පේනවා. ඊළඟට මේ අංග අපි ළඟ ක්‍රියාත්මක වීම අපිට හොඳට ප්‍රකටව පෙනෙන නිසා අපි යම් මේ මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ සීල කොටසට අයිති ටික නෙමේ. වාචා, කම්මන්ත, ආජීව කියලා කිව්වේ සීල කොටසට අයිති ටික. එතකොට ඒ ටික අපිට ප්‍රකටද අප්‍රකටද? ප්‍රකටයි. නේ? ප්‍රකටව පෙනෙනවා අපිට. ඊළඟට එච්චර ප්‍රකට නොවන අංග මොනවද කියලා බලමු. වායාම. උත්සාහය පේනවද? දැන් අපි වාඩිලා ඉන්නකොට අපි ළඟ තියෙන උත්සාහය තව කෙනෙකුට පේනවද? උත්සාහයෙන් බණ අහනවද? උද්‍යෝගය අපිට තියෙනවද? දැන් බණ අහලා තියෙනවනේ. දැන් එතකොට බණ අහලා තියෙන ඕන තරම් අපි නේ. එහෙනම් මෙතනදී අපේ උත්සාහය මේ බණ අහන්න ඕන උත්සාහය ප්‍රකටද අප්‍රකටද?
එච්චර ප්‍රකට නෑ. සමහර වෙලාවට අපිට පේනවා බලාගෙන ඉන්න විදිහට ඔය නැත්තම් මේ උත්තර දෙන විදිහට මේ ධර්ම දේශනාව සමග එකතු වෙලා ඉන්න විදිහට තේරෙනවා ටිකක් උත්සාහවන්තයි වගේ. හැබැයි මැලි බවෙන් ඉන්නත් බැරිද උත්සාහවන්තයි වගේ? නිකන් අහනවා වගේ ඉන්නත් පුළුවන් නේ. බනට අවධානය යොමු කරගෙන ඉන්නවා වගේ ඉන්නවා. නමුත් හිත ඇතුලේ මොකක්ද තියෙන්නේ? ප්‍රකටද අප්‍රකටද? උත්සාහයක් නෑ. වෙලාවේ යටිට ඉන්න වෙනවනේ කියලා හරි. එහෙමත් ඇතිනම් දැන් බණ අහන වෙලාව කියලා හරි. ප්‍රකට නැහැ උත්සාහය. හැබැයි අප්‍රකටව හොඳට බැලුවොත් ඒ උත්සාහයේ ප්‍රකටද අප්‍රකටද කියලා අපිට තේරෙනවා. දැන් බලන්නකෝ හිතේ ස්වභාවය. එහෙනම් ඔන්න එච්චර ප්‍රකට නෑ. හැබැයි ටිකක් ප්‍රකටයි. පේනවා බණ අහනවා වගේ පේනවා. බණ අහන විදිහට වාඩි වෙලා ඉන්නවා පේනවා. ධර්මයට කැමැත්තක් තියෙනවා පේනවා. එහෙනම් ටිකක් ප්‍රකටයි. හැබැයි ඒක හරියටම දන්නේ තමන් නේ. එහෙනම් වායාම උත්සාහය ප්‍රකටයි. එච්චරම ප්‍රකට නෑ. ඊළඟට සතිය සිහිය. දැන් අපිට සිහිය නෑ. හැබැයි සිහියෙන් ඉන්නවා වගේ පෙන්වන්න බැරිද? සිහිය නැහැ. සිහියෙන් ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්. මේ හරි කල්පනාවේ මම නම් ඉන්නේ කියලා කිව්වට හැබැයි මෙලෝ 100ක් නෑ. නේ? සිහිය නැහැ. මොනවද කිව්වේ මොනවද කරුණේ දන්නේ නෑ. හැබැයි සිහියෙන් ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ඔන්න සතිය කියන එකත් කෙනෙකුට එච්චරම හොයාගන්න බෑ. මෙයා හරි සිහියෙන් ඉන්න කෙනෙක්, මෙයා අසිහියෙන් ඉන්න කෙනෙක් කියලා හොයාගන්න අපහසුයි. අර වාචා කම්මන්ත ආජීව නම් හොඳටම ප්‍රකටයිනේ. කන බොන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය හොඳටම ප්‍රකටයි. හැබැයි වායාම, සති, සමාධි එච්චර ප්‍රකට නෑ. ඒ අංග මොකද වෙන්නේ? සිහිය කොයි වගේද? මොනවද කරන්නේ? බණ අහනවද දැන් මේ වෙලාවේ? සතිය. දැන් කවුද දන්නේ හරියටම? හැබැයි අපිට පෙනෙන්නේ නම් බණ අහනවා කියලා. එතකොට ඔබ තමයි හරියටම දන්නේ ඔබේ සිහියේ තරම. එහෙනම් තමන්ට සාපේක්ෂව තමයි තමන්ගේ වීරිය, ධර්මයට කැමැත්ත, පින්කමකට ඇති කැමැත්ත, ගුණ සුවඳ වඩන්නට ඇති කැමැත්ත, පින්කම් වල යෙදিলা භාවනාවට ඇති කැමැත්ත, ඒ සඳහා තියෙන වීරිය ඇත්තටම හරියටම දන්නේ ඔබයි. හැබැයි බාහිරින් අපිට ඕනනම් පෙන්වන්නත් පුළුවන්. අපිට පෙනෙනවා බණ අහනවා, දන් දෙනවා, සිල් රකින්නවා. එතකොට අපිට යන්තම් ප්‍රකටයි. එච්චර ප්‍රකට නෑ. එහෙනම් තරමක් අපිට අප්‍රකටව තියෙන අංග තුනක් තමයි මොනවද? වායාම, සති, සමාධි. මේ අංග තුනම අයිති වෙන්නේ මොන කොටසටද? ප්‍රඥාවට නෙවෙයි, සමාධි කොටසට. නේ? දැන් සීල කොටසට අයිති ටික ප්‍රකටයි. සමාධි කොටසට අයිති ටික තරමක් ප්‍රකටයි. එච්චර ප්‍රකට නැති අංග ටික මොනවද? ඊ타ත්ම අප්‍රකට අංග ටික. අංග දෙකක් තියෙනවා. මොකක්ද මේ අංග දෙක? තාමත්ම අප්‍රකටයි. ඒ තමයි ප්‍රඥාවට අයිති අංග. සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයි. දැන් මේ ඉන්න අයගේ දෘෂ්ටිය, දැක්ම මොකක්ද? දැන් මේ බණ අහනකොට උනත් එක එක විදිහට හිතනවා. ඒක නම් එච්චර තේරෙන්නේ නැහැ වගේ. හොඳට තේරෙනවා. මොකක්ද මේ මෙතෙක් මං අහපු නැති දෙයක් ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැන. ඔන්න දැන් එයාට එක එක දැක්මක් ඇති වෙනවා මේ ඇහෙන වචනයක් ඔස්සේ. එක එක වචන ඔස්සේ Tamanට ඇති වෙනවා සංකල්ප ටිකක්. විෂන් දැක්මක් ඇති වෙනවා. දැක්මක් Tamanගේ සංකල්පත් එක්ක ගොඩ නැගිච්ච අදහසක් ඇති වෙනවා. සංකප්ප කියලා කිව්වේ සංකල්පනේ. නික්කම්ම සංකල්ප, එහෙම සංකල්ප තව කොටස් වලට බෙදෙනවනේ. සංකල්ප අදහසක් තියෙනවා. දැන් හැබැයි ඔබේ අදහස අපිට පේනවද? වචනෙන් කිව්වොත් තේරෙනවා. දැන් ඔන්න බණ අවසන් වුණාට පස්සේ ඔය ඇත්තන්ගේ සංකල්පය කියනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ ධර්මදේශනාවේ හෝ වේවා තමන් ශ්‍රවණය කරපු යම් කාරණාවක් පිළිබඳව තමන්ගේ දැක්ම කොතනටද ගියේ කියලා. හැබැයි අපිට ප්‍රකටද? මේ දේශනාව කරන මොහොතේ මා තුළ ඇතිවෙන්නා වූ දැක්ම, ඒ වගේම මා තුළ ඇතිවෙන්නා වූ සංකල්ප ඔබට තේරෙනවද? නෑ. ඔය අතන්ට තේරෙන්නේ මේ වචනෙන් කියන ටික විතරයි. ඒ වගේම මා වචනෙන් කතා කරන ටික, මගේ ආජීවය, මා මේ දේශනාව කරන විට මා තුළ ඇති කරගන්නා වූ ශ්‍රද්ධාදී බාහිරට පෙනෙන ටික විතරයි. හැබැයි මගේ දැක්ම සහ
සංකල්ප ඔබට පේනවද? පේන්නේ නැහැ. හැබැයි අපිට නැද්ද දැක්මක්? අපිට නැද්ද සංකල්ප ටිකක්? මේ අහන සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ ඔබට නැද්ද? දැක්මක් තියෙනවා, සංකල්පයක් තියෙනවා. හැබැයි ප්‍රකටද? ප්‍රකට නැහැ. එහෙනම් දැන් ඔන්න අපි දෙවෙනි මාතෘකාව සාකච්ඡා කළේ. මේවා අපි ළඟ ප්‍රකටව ක්‍රියාත්මක වෙන අංග 3යි. සීලයට අයිති අංග 3. මොනවද ඒ? වාචා, කම්මන්ත, ආජීව. තරමක් ප්‍රකටයි වායාම, සති, සමාධි. ඒ කියන්නේ වීර්යයයි, සිහියයි, සමාධිය ටිකක් ප්‍රකටයි. වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් කියන්න පුළුවන් එයා හරි සමාධියෙන් ඉන්නේ. වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් කියන්න පුළුවන් එයා හරි සිහියෙන් ඉන්න කෙනෙක්. වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් කියන්න පුළුවන් එයා හරි වීර්යවන්ත කෙනෙක්. හැබැයි ඒක දන්නේ එයා හරියටම. අපිට ඩිංගක්වත්ම ප්‍රකට නැති අංග දෙකක් තමයි මොනවද? දිට්ඨි සහ සංකල්ප. මගේ දැක්ම, මගේ සංකල්ප ඊ타ත්ම අප්‍රකටයි. ඒවා එකිනෙක කෙනාට සාපේක්ෂව ඒ අය තමයි සිතන්නට ඕන. හැබැයි දැන් අපිට පැහැදිලි මේ අංග ප්‍රකට වේවා, තරමක් ප්‍රකට වේවා, අප්‍රකට වේවා අපි මේ මාර්ගයේ සිටිනවාද නැද්ද? කතා කරන බව පැහැදිලි. හැමෝම කතා කරනවා. ගමන් කරනවා, වාඩි වෙනවා, තමන්ගේ අතපය මෙහෙवला කටයුතු වල යෙදෙන බව පැහැදිලි. හැමෝම මොනවා හරි කාර්යයක යෙදෙනවා දැන් මේ වෙලාවෙත්. එහෙනම් හැමෝම මේ මාර්ගේ ඉන්නවා. ජීවන පැවැත්මකුත් හැමෝටම තියෙනවා. හැමෝම මාර්ගයේ ඉන්නවා. වීරියක් හැමෝටම තියෙනවා. සතා සිව්පාවකට උනත් වීරිය නැද්ද? පූසෙකුට වීරිය තියෙනවද නැද්ද? ඌට වීරිය තියෙන්න ඕනේ. ඌ ඒ නිසානේ හරි හිමින් සතෙක් අල්ලන්න කොයිතරම් වෑයමක් දරනවද? හැබැයි ඒකෙන් හදන්නේ එයාට මොන සසරක්ද? එයාටත් වීරිය තියෙනවා, අපිටත් වීරිය තියෙනවා. දැන් අපි මේ මොකද කරන්නේ? මේ නිදිමත වෙලාවේ දැන් අපි මොකද මේ කරන්නේ? වීරියෙන් බණ අහනවා. අපි මේ වීර්යවන්ත වීමම මේ මොහොතේ වීර්යවන්ත වීමම අපිට හදන්නේ මොන සසරක්ද? යහපත් සසරක් හදනවා. දැන් සතෙක් අල්ලන පූසා ඌ කුරුමානන් අල්ලගෙන බොහෝම හිමින් හරි වීර්යයෙන් සතෙක් අල්ල ගන්නවා. ඔහුට හදන්නේ මොන සසරක්ද? අයහපත් සසරක්. එහෙනම් මේ වෑයම නිසා ඕනම සත්වයකට වෑයම තියෙනවා, වීර්යය තියෙනවා. ඒකෙන් අපි එක එක්කනා යහපත් සසරක් හරි අයහපත් සසරක් හරි හදාගන්න. ඔන්න එතකොට අපි සංසාරයට එකතු වෙන හැටි. දැන් එතකොට අපි මේ හොඳ මනුස්ස ජීවිතයක් ලබලා ඊටාම දුර්ලභ වූ ලෝකේ ගනින්න පුළුවන් පිරිසක් තමයි මිනිසුන් කියලා කියන්නේ. ඒ අතරත් නිරෝගී සුවයෙන් ජීවත් වෙන හොඳට ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට පිහිටලා හොඳට ශක්තිය ඇතිව තමන්ගේ කටයුතු තමන් කරගෙන ජීවත් වෙන පිරිස ගත්තොත් ඒකෙමුත් අඩක් විතර නේ. අඳ වෙච්ච, බිහිරි වෙච්ච, ගොළු වෙච්ච, අංග විකල වෙච්ච, මන්ද බුද්ධික වෙච්ච ලෝකෙ කොච්චර මිනිස්සු ඉන්නවද? ගඳ සුවඳ නොදැනෙන, ඒ වගේම රස නොදැනෙන, ඒ විදිහට වෙන් කළ බැලුවොත් ඒ අතර අපි ශ්‍රේෂ්ඨත්වයට පත් උනේම අපේ වීරිය මොකක් වෙච්ච නිසාද? සම්මා කරගෙන අපි කටයුතු කරපු නිසා. එහෙනම් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තරමක් ප්‍රකටයි. ප්‍රකටම නැති අංග සම්මා දිට්ඨි සහ සම්මා සංකල්ප. දැන් අපි මාතෘකා දෙකක් සාකච්ඡා කරා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තා. ඒක අපි ළඟ ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ඕනෑම සත්වයක් තුල මේ අංග තුල අපි දැනුත් මේ වෙලාවෙත් දැන් අපිට වචන ප්‍රකට නැති වුණාට කතා කරනවද නැද්ද? මේ පෙනෙන දේවල් එක්ක, මේ ඇහෙන දේවල් එක්ක අපේ හිත කතා කරනවා. හැබැයි ප්‍රකට නැහැ. එහෙනම් මේ අංග තුල අපි මේ මොහොතේත් මේ අංග තුල ක්‍රියාත්මක වීම තමයි ජීවිතය. මේ අංග තුල පැවැත්ම තමයි ජීවිතය. පටිච්ච සමුප්පාදය කියන්නේත් ඒකයි. මේ හේතුප්‍රත්‍ය න්‍යායට අනුව මේ අංග 8 අපි යනවා. එහෙනම් අපි දැන් මාතෘකා දෙකක් සාකච්ඡා කළා, හඳුනාගත්තා. අපි ළඟ මේවා ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි මේවා අපි ළඟ ක්‍රියාත්මක වීමෙන් අපිට මොකද වෙන්නේ?
ලාභ වෙනවා අලාභ වෙනවා. දැන් අපි මුලින්ම ප්‍රකටාංග ටික අරගෙන බලමු. වචන නිසා අපිට ලාභ වෙලා තියෙනවද නැද්ද? හොඳ වෙලාවට ඒ වචනේ කිව්වේ නිසා මට හරි ගියා. නේ? හොඳ වෙලාවට මම යාව වර්ණනා කළේ ඒ නිසා තමයි මා ගැරෙහි පැහැදීමක් ඇති වුණේ. ඔන්න වචන නිසා යට වෙච්ච ලාභයක්. අනේ දන්නේම නැතුව මගේ කටින් ඒ වචනේ කියවුණානේ. දැන් එයා මා කෙරෙහි කලකිරුණා. දැන් අලාභයක් වුණා. එහෙනම් වචන නිසා අපිට ලාභ අලාභ වෙනවද නැද්ද? කට නිසා කොච්චර දේවල් නැති වෙලා තියෙනවද? අර කතාවකුත් තියෙන්නේ කට නිසානේ මාළුවත් නැහෙන්නේ කියලා. නේ? වචන නිසා අපිට කොච්චර ලාභ අලාභ වෙලා තියෙනවද? මේ වෙනකන් මේ කට වචන භාවිතා වීම නිසා අපිට ලාභ වගේම අලාභ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලටම මූලය බවට පත් වෙන්නේ දැන් අපේ මුවින් වචනයක් එහෙම පිට වෙන්න මූලය බවට පත් වෙන්නේ මොකක්ද? දැක්ම. අන්න අපිට අප්‍රකටාංගයක් දිට්ඨියටනේ අයිති වෙන්නේ. දැක්ම කියලා කියන්නේ සම්මා දිට්ඨිනේ. එහෙනම් දැක්ම මොකද කරන්නේ? අපිට හානිදායක දෙයින් හදන සංකල්ප. ඇහෙන් දැකලා කනින් අහලා නැහැයෙන් විඳලා දිවෙන් විඳලා අපි සංකල්ප හදනවනේ. සංකල්පේ හදන සංකල්ප වෙනස් වෙන නිසා මොකද වෙන්නේ? හදන සංකල්ප පරිසරයට අනුව වෙනස් වෙනවා. දැන් මේ බණ අහනකොට අපි හදන සංකල්ප නෙවෙයි ගමනක් යනකොට අපිට ඇති වෙන්නේ. වෙනත් රටකට ගියාට පස්සේ අපිට ඇති වෙන්නේ. මේ කොරෝනා වසංගතය නිසා අපිට ඇති වෙන සංකල්ප හරි වෙනස් නේ. අපි හිතන්නේ වෙන එක විදිහට මේ කාලේ හොඳ නැහැ. මිනිසුන්ගේ අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙලා අපි නොයෙක් විදිහින් සංකල්ප හදනවද නැද්ද? එහෙනම් මේ දැක්ම නිසා අපි හදන සංකල්ප වෙනස් වෙන නිසා මොකද කරන්නේ? පිළිවෙලින් අපේ වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මේවා මොකද වෙන්නේ? අපිට ලාභයි අලාභයි ඇති කරනවා. අපි දැකපු විදිහට තමයි මම කිව්වේ. මම අහපු විදිහට තමයි මම කිව්වේ. කියලා දැන් හැබැයි අපිට වෙලා තියෙන්නේ මොකද්ද? එක්ක ලාභයක්, එක්ක අලාභයක්. එහෙනම් වචන නිසා අපිට ලාභ අලාභ සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඊළඟට අපේ කර්මාන්ත නිසා, රැකියාව නිසා කියලා හිතන්න. ඒක හොඳටම පැහැදිලිනේ. ඒකමුත් අපිට ලාභ අලාභ වෙනවා. ඊළඟට අපි කන බොන විදිහ නිසා, ආජීවය අපි ජීවත් වෙන රටාව නිසා අපිට ලාභ අලාභ වෙනවද නැද්ද? ලාභ අලාභ වෙනවා. නේ එයා කන විදිහ නම් හරි නෑ. දැන් ඔන්න අපි කියනවා. එතකොට ඒක ඇහිච්ච ගමන් අයාගේ හිතට ඇති වෙන්නේ දුම්නසක්, අලාභයක්, මානසික වශයෙන් අසහනයක් ඇති වෙනවනේ. එයා කෑම කන විදිහ නම් එච්චර හරි නෑ. නේ? ওই විදිහට අපිට ආජීවය නිසා අපිට අලාභ වෙනවා. නේ? ආජීවය නිසා දැන් බලන්න සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා දන් වළඳන විදිහ, ගිහියන් ආහාර පාන ගන්න විදිහ. දැන් අපි සමහර වෙලාවට ඒ ආජීවය යහපත් නිසාම ලාභ වෙනවා. ආජීවය අයහපත් වීම නිසාම අලාභ වෙනවා. එහෙනම් අපිට මේ මාර්ගය තුල අපි හැමෝම යනවා. යෑම නිසා අපිට ලාභයි අලාභයි සිද්ධ වෙනවා. වචන නිසාත් වෙනවා, කර්මාන්ත නිසාත් වෙනවා, ආජීවය නිසාත් වෙනවා, වීරිය නිසාත් වෙනවා, සිහිය නිසාත් වෙනවා. සිහිය නිසාත් ලාභයි අලාභයි සිද්ධ වෙනවා. එහෙනම් මේ අංග 8න්ම අපිට මොනවද වෙන්නේ? ලාභයි අලාභයි දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ ලාභ අලාභ ලබා මේ සංසාරයට ඒ නිසා සසර තේරුම් ගත නොහැකිව ලාභයි අලාභයිනේ අපි ගන්නෙ. අනේ මට මං ඒ කිව්ව වචන නිසා මට හොඳ ලාභයක් වුණා. අනේ හොඳ වෙලාවට මම කට පරිසම් කරගත්තේ. නැතිනම් මට ලොකු අලාභයක් වෙන්න තිබුණා. ඔය විදිහට අපි කතා කරනවා. මේ නිසා මොකද වෙන්නේ? ලාභයි අලාභයි සිදු වෙලා අපි මොකද කොහෙටද යන්නේ? සසරටම යනවා. ඒක අපිට මේ manussකම ලැබිලත් සංසාරේටම යන්න නම් අර සත්වයොත් සත්ව ලෝකයේත් ඒ විදිහටම ඔය අංගාටේම ක්‍රියාත්මක වෙලා සංසාරේටම යනවා. මිනිස්සෙක් වෙලා අරතරන් අල්ප වූ ආයුෂක් ලබලා හොඳට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්මයනුත් හොඳට ලබලා අපිත් ඔය සසරටම යන්න නම් කටයුතු කරන්නේ මේ බුද්ධෝත්පාද කාලයකත් වෙලා ඒකින් ඇති වැඩක් නැහැ. මේ manussකම ලැබිලත් ලැබෙන හානියත් ඒක තේරුම් ගැනීමත්
තමයි අපිට මේකින් ලබන්න පුළුවන් වටිනාම ලාභය. මේ උතුම් මනුස්ස ජීවිතයක් ලබලා මේ මනුස්ස ජීවිතයෙන් අපි ප්‍රයෝජනයක් ගත්තද? දැන් පැත්තකට දාලා බැලුවොත් මේ කය මේකෙන් අපි ප්‍රයෝජනයක් ගත්තද? මේ ඇහෙන් ප්‍රයෝජනයක් ගත්තද? මේ කනින් ප්‍රයෝජනයක් ගත්තද? ධර්මානුකූලව හිතලා බැලුවොත් දැන් මේ අතහැරලා යනවා මේක. එහෙනම් උතුම් මනුස්ස ජීවිතයක් ලැබපු කෙනා මොකද්ද කරන්න ඕන? ඔන්න එහෙනම් අපි ළඟ මේවා ක්‍රියාත්මක වෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගත්තා. අපි මේ මාර්ගයේ ඉන්නවා. ඊළඟට මේක තුලින් අපිට මොනවද වෙන්නේ? ලාභයි අලාභයි. ලාභයි අලාභයි වෙන නිසා මොකද වෙන්නේ? සසරට යනවා. හැබැයි සසරට යෑම නොව මේ තුලින් අපි මිදීමටපත් වෙන්න ඕන. මේ ඇහෙන් කනෙන් ප්‍රයෝජන ලබලා නිවන් පිණිස අපේ සිත මෙහෙවීමේ කාර්ය ආරම්භ කිරීම තමයි මිනිස්සෙක් වුණු අපි විසින් කළ යුතු වන්නේ. එහෙනම් ඔන්න ලාභ අලාභත් මේ නිසා වෙනවා. ඒ නිසා සංසාරයක් හැදෙනවා. අන්නේ සංසාරය හදන එක නතර කිරීම තමයි කාගේද මාර්ගය වෙන්න ඕන. උතුම් මිනිසෙකුගේ මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදිච්ච ශ්‍රේෂ්ඨයෙකුගේ උත්තමයෙකුගේ උත්තම ආවියකගේ කාර්යභාරය විය යුත්තේ. එහෙමනම් අපි බලමු. දැන් ඔන්න අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගත්තා. දෙවෙනි අංගය මාතෘකාව අපි මේ මාර්ගයේ ඉන්නවද කියලා දැනගත්තා. එතකොට අපිට තේරුණා අපි හැමෝම මේ මාර්ගයේ ඉන්නවා. ඉන්න නිසා අපිට ලාභය අලාභය සිද්ධ වෙන බවත් පැහැදිලි. ඊළඟට එහෙනම් හතරවෙනි කාරණය මේ අංග සම්මා කරන්නේ කොහොමද? දැන් සම්මා කියන වචනේ තේරුම මොකක්ද? අපි ඉගෙන ගත්ත වචනේ යහපත්. සම්මා වාචා යහපත් වචන, සම්මා කම්මාන්ත යහපත් කර්මාන්ත, සම්මා ආජීව යහපත් ජීවන පැවැත්ම, සම්මා වායාම යහපත් වීර්ය, සම්මා සති යහපත් සිහිය, සම්මා සමාධිය යහපත් සමාධිය, සම්මා දිට්ඨිය යහපත් දෘෂ්ටිය, සම්මා සංකප්ප යහපත් සංකල්ප. දැන් මේ යහපත් කියලා කියන්නේ යහපත් එක අනිත් පැත්ත අයහපත. දැන් අපේ වචන සම්මාමද අයහපත් යහපත් දෙකම තියෙනවා. හැබැයි අපි මොකද්ද මෙතනදී මේ සම්මා කරනවා කියලා කියන්නේ? සම්මා කියන වචනේ ධර්මානුකූල අර්ථය යහපතටත් වඩා නිවනට හැරුණා කියන එකයි. දැන් මගේ වචන නිවනට උපකාර වන වචනයක්. දැන් මගේ ජීවන පැවැත්ම නිවන පැත්තට යොමු වෙච්ච චර්යා රටාවන් ටිකක්. මං ආහාර පාන ගන්නෙත්, මම ඇඳුම් පැළඳුම් අඳින්නෙත්, මම කතා බහ කරන්නෙත් කොයි පැත්තට හැරිච්ච එකක් විදිහටද? නිවනට යොමු වෙච්ච එකක් විදිහට. දැන් අපි කතා බහ කරන විදිය නිවනට හැරිලාද? අපි කතා බහ කරන විදිය, අපි අඳින පළඳින විදිය, අපි ආජීවය, අපි ආහාර පාන ගන්න විදිය, අපි නාන කියන විදිය, ඔය ඔක්කොම කොයි පැත්තටද හරව ගන්න ඕන? නිවන පැත්තට. තව කෙනෙකුට හානියක් නොවන පැත්තට. මම ආහාර පාන ගන්න විදිය දිහා තව කෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් බලන්න ස්වාමීන් වහන්සේලා දන් වළඳන දිහා බලාගෙන හිටියම අපිට ඇති වෙන්නේ මොකක්ද? පිළිකුලක්ද ශ්‍රද්ධාවක්ද? ශ්‍රද්ධාවක්. සමහර කෙනෙක් ආහාර පාන ගන්න විදිය දිහා බැලුවාම අපිට ඇති වෙන්නේ ශ්‍රද්ධාවක්ද පිළිකුලක්ද? පිළිකුලක්. එහෙනම් මගේ ආජීවය තව කෙනෙකුට හානියක් නොවන තැනකටම මම පැවැත්වීම තමයි සම්මා බවට පත් කරනවා කියලා කියන්නේ. මේ අංග 8 බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි වැඩිමයි බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට වඩන එකයි සම්මා කියලා කියන්නේ. මේ සම්මා කළ විට අපට ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේ අංග සම්මා කරන්නම ඕන. ඒ කියන්නේ නිවන පැත්තට හරව ගන්නම ඕන. කතා කරන වචන නිවන පැත්තට යොමු කර ගන්නම ඕන. ඒ වගේම ආජීවයේ නිවන පැත්තට යොමු කර ගන්නටම ඕන. එදිනෙදා අපේ ජීවන රටාව නිවන පැත්තට, තව කෙනෙකුට හානියක් නොවන පැත්තට. මේ වසංගත කාලයේ හරියට කිව්වොත් මාක්ස් එකක් පැලඳගෙන නැතුව අපි ළඟෙන් කෙනෙක් ඇවිල්ලා වාඩි වුණොත් එයාගේ ආජීවයේ මට මොකද වෙන්නේ? හානියක්ද? අයියෝ මෙයා කොරෝනා ලෙඩෙක්ද දන්නේ නැහැ. සැකයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එහෙනම් මගේ ආජීවය තව කෙනෙක්ට සම්මා යහපතක් වුණාද? නෑ. එහෙනම් මගේ ආජීවයේ නිවනට හරවගත්ත කෙනෙක් නෙවෙයි මම. නිවනට යන කෙනෙක් නෙවෙයි එයා. නිවන් මඟට බැසගත්ත කෙනෙක් නෙවෙයි එයා.
ඇයි එයාගේ ජීවන රටාව ජීවිත පැවැත්ම තව කෙනෙක්ගේ හිතේ ඇති කරන්නේ ද්වේෂ සිතක්. අන්න ඒ වගේ මේවා වඩන්න පටන් ගන්නට ඕන. මේවා සම්මා බවට සම්මා කළ විට අපටත් පුළුවන් ධර්මාවබෝධයට එන්න. එයින් බුද්ධ දේශනාව අපිට අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපිට ඒ තුලින් ලැබෙනවා සංසාර විමුක්තිය ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මෙන්න මේ අංග සම්මා බවට පත් කරන්න අපි මොනවද කරන්නට ඕන? අපේ එදිනෙදා ජීවන රටාව, අපේ වචන, අපේ කර්මාන්ත, අපේ වීර්ය, අපේ සිහිය, අපේ සමාධිය, අපේ දිට්ඨි, ඒ වගේම අපේ සංකල්ප, මේ සියල්ලක්ම අන් කෙනෙකුට මගේ ජීවිතේ මේ අටම ක්‍රියාත්මකයිනේ. මේ ක්‍රියාත්මක වෙන අංග නිසා තව කෙනෙකුට මා තුලින් හානියක් නොවේ නම්, හිතෙහි පීඩාවක්, දුම්නසක්, කුකුසක් ඇති නොවේ නම්, දුම්නසක් කුකුසක් කෙනෙකුට ඇති නොවේ නම් මගේ ජීවන රටාව නිසා, එහෙනම් මගේ අංග කොයි පැත්තට හැරිලාද? සම්මා බවට පත් වෙලා. එහෙනම් මං කොයි පැත්තට හැරිච්ච කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවනට හැරුණු කෙනෙක් බවට පත් වුණා. ඔන්න ඔය අංග අප ළඟ ක්‍රියාත්මක වෙන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මෙලෙසින් පෙන්වුවා. ඉතින් අපි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ තේරුම් අරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්මා බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. මාතෘකා 4ක් ඔස්සේ සාකච්ඡා කළා. පළවෙනි මාතෘකාව ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගත්තා. දෙවෙනි එක ආර්ය ශ්‍රාංගික මාර්ගය අප තුල ක්‍රියාත්මක වෙනවද කියලා දැනගත්තා. පැහැදිලිනේ. ඒක අපි කා තුලත් ක්‍රියාත්මකයි. මේ මොහොතෙත් ඉන්නේ කොහෙද? මේ මාර්ගයේ. මේ නිසා අපිට දැන් වෙන්නේ මොකක්ද? දැන් වෙන්නේ මොකක්ද? දැන් මේ බණ අහන වෙලාවේ මොකක්ද වෙන්නේ? මේ මාර්ගයේ ඉන්න නිසා දැන් මොකද්ද වෙන්නේ? ආජීවයේ දැන් හොඳද නරකද? හොඳයි. ඒ නිසා ඔය ඇත්තන්ගේ දැන් වචන මේ ධර්මයත් එක්ක යොමු වෙන්නේ හොඳද නරකද? හොඳයි. එහෙනම් දැන් මේ මාර්ගය තුල අපි ඉන්නවා. දැන් අපිට වෙන්නේ මේ මාර්ගය තුල සිටීමේ මොකක්ද? යහපත් සසරක් හැදෙනවා. තව චූටි වෙලාවකින් අපි මොකද කරන්නේ? තව කොයි වෙලාවක වෙන වැඩක යෙදෙනවා. වෙනත් ක්‍රියාවක යෙදෙනවා. ඒක අපිට සසර ඇති කරන එකක්ද සසර නැති කරන එකක් වේවිද? සමහරට දුක් සහිත සසරක් හදයිද? දැන් මේ බණ අහන වෙලාව. හොඳයි, මේ මොහොතින් පස්සේ අපි ක්‍රියාත්මක වෙන්නේ, අපි කරන්නේ මොන වගේ වැඩක්ද? අන්න ඒ වගේ අපි කල්පනා කරලා බලන්න ඕන. මේ මාර්ගය තුල අපි নিরතුරුවම ක්‍රියාත්මක වෙලා ඉන්නේ හැම වෙලාවෙම. ඒකෙන් අපිට වෙන ලාභ අලාභ. තුන්වෙනි මාතෘකාව. ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි තේරුම් ගත්තා. අපි ළඟ මේක ක්‍රියාත්මකයි. මේකෙන් වෙන ලාභ අලාභ තේරුම් ගැනීම. ඊළඟට මේක සම්මා කරන්නේ කොහොමද? දැන් සම්මා කළ යුතුද නැද්ද? කවුද මේක සම්මා කරන්නට ඕන? ප්‍රඥාව නැමැති ආලෝකයේ තියෙන කෙනා විතරයි. එහෙම නැතුව වෙන විදිහකින් අපිට ආලෝකයක් ඇති වුණාට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තේරුම්ගෙන නිවන් මඟට බැස ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි වීරිය වඩන්නට ඕන. සංසාර විමුක්තිය පිණිස, නිවන් පිණිස ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්මා බවට පත් කර ගැනීම. එවිටයි අපිට එහෙනම් අපේ වචන, ක්‍රියා, ආජීවය, වීරිය හැම වෙලාවකම අපිට වීරියක් තියෙනවා. ඒ වීරිය ඊළඟට අපිට හැම වෙලාවකම සිහියක් තියෙනවා. ඒ සිහිය ඒ වගේම අපිට හැම වෙලාවකම යම් සමාධියක් තියෙනවා. ඒ සමාධිය ඒ වගේම අපිට හැම වෙලාවකම හරි දැක්මක් තියෙනවා. අන්න ඒ දැක්ම ඒ වගේම අපිට සංකල්පයක්, අදහසක් පහළ වෙනවා. අන්න ඒ සියලු අදහස් දැන් ඔන්න අපිට අදහසක් පහළ වෙන. උදාහරණයක් හැටියට ගත්තොත් මේ වෙලාවේ අපිට හිතනවා මොනවා කරන්න? නිදා ගන්න හිතනවා. දැන් ඒ සංකල්පයෙන් අපිට හදන්නේ දැන් බණ අහන වෙලාවේ අපිට නිින්දක් එනවා කියන ඒ සංකල්පය, ඒ අදහස අපිට මොන සසරක්ද හදන්නේ? අයහපත් සසරක්. හැබැයි දැන් මේ වෙලාවේ ඒක නිවන් පැත්තට හරව ගන්නව නෑ. මම වීරියෙන් ධර්ම ශ්‍රවණය කරනවා. දැන් හැදෙන්නේ මොන සංකල්පයක්, මොන සසරක්ද? යහපත් සසරක්. හැබැයි මේ හොඳ සසරක්, යහපත් සසරක් හරි නරක සසරක් හරි හදා ගැනීම නෙවෙයි
භාග්‍යවතුන් වහන්සේ මේ මාර්ග සම්මා කිරීමෙන් බලාපොරොත්තු වුණේ. මොකක්ද බලාපොරොත්තු වුණේ? මේ සංසාර විමුක්තිය. සසරින් එතර වීම. මේ සංසාර සාගරයේ ස්වභාවය මොකක්ද? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්නස්. නිමක් නැතුව හරියට චක්‍රයක් වගේ එක දිගට එනවා. එනිසා සංසාර විමුක්තිය යම් කෙනෙක් බලාපොරොත්තු වෙයිද, නිවන අපේක්ෂා කරන යම් කෙනෙක් වේද, එයා මොකද කරන්නට ඕන? මේ අංග සම්මා බවට පත් කරගන්නට ඕන. එතකොට මේ වාචා, කම්මන්ත, ආජීව කියන මේවා අපි මොකද කරන්න ඕන? රැක ගන්න ඕන. වචන මොකද කරන්න ඕන? රකින්න ඕන. රකින්න ඕන අංග 3යි. ඒ වගේම වායාම, සති, සමාධි කියන මේවා මොකද කරන්න ඕන? වඩන්න ඕන. රකින්න අංග 3යි, වඩන්න අංග 3යි, අවබෝධ කරගන්න අංග 2යි. එහෙනම් දැන් අපි ඒ ටික හරි තේරුම් ගත්තොත් අපිට ඒක හරි වටිනවා. මොනවද? වාචා, කම්මන්ත, ආජීව මොකද කරන්න ඕන? රකින්න ඕන. සීලයටනේ ඇති, සීලය රකින්නවනේ. සීල් රකින්න ඕන. ඊළඟට වායාම, සති, සමාධි වඩන්න ඕන. නේ? වීරිය වඩන්න ඕන. නොකල අකුසල් නොකරන්නට වීරිය තියෙන්න ඕන. කළ අකුසල් දුරු කරන්නට වීරිය තියෙන්න ඕන. නොකල කුසල් වඩන්නට වීරිය තියෙන්න ඕන. කළ කුසල් වැඩි දියුණු කරගන්න වීරිය තියෙන්න ඕන. ඒක වඩන්න ඕන. සිහිය, සතර සතිපට්ඨානය ඔස්සේ සිහිය වඩන්න ඕන. සමාධිය වඩන්න ඕන. එහෙනම් ඒ අංග 3 මොකද කරන්න ඕන? වඩන්න ඕන. ඊළඟ අංග 2 දිට්ඨිය සහ සංකල්ප මොකද කරන්න ඕන? ඒ අංග අවබෝධ කරගන්න ඕන. මම හිතන සංකල්ප, මගේ අදහස, මගේ සංකල්ප, මගේ දැක්ම මම අවබෝධ කරගන්නට ඕන. එතකොට මගේ දැක්ම, මම හිතන විදිහ, මගේ සංකල්ප නිවනට උපකාර වෙනේවද? මට අදහස් පහළ වෙනවා නින්දට යන වෙලාවට, අවදි වෙච්ච වෙලාවට, දවසේ මධ්‍යාහ්න වෙලාවට, ඊළඟට සවස් කාලෙට නොඑක් විදිහ අදහස් පහළ වෙනවා. ඒ අදහස් ඔක්කොම නිවනට යොමු වෙච්ච ඒවාද? නෑ, සසරටම තමයි ගොඩක් ඒවා හේතු වෙන්නේ. ඒ නිසා අපි නිවන් මගට බැස ගන්නට මේ අංග හොඳට තේරුම් අරගෙන, මේවා අපි ළඟ ක්‍රියාත්මක වෙන බව දැනගෙන, මේ වගේ අපිට ලාභාලාභ සිදු වෙන බව දැනගෙන මේවා සම්මා බවට පත් කර ගන්න ඕන. ලාභය අලාභය ලැබලා අපිට ඇති ප්‍රයෝජනයක් නෑ. ලාභාලාභ හැමදාම ලෝකයේ සිද්ධ වෙනවා. තිරිසන් සතෙකුටත් ওই අංග නිසා ලාභාලාභ සිද්ධ වෙනවා. ඒ නිසා මනසින් උසස් කෙනෙක් මොකද කරන්න ඕන? මේ අංග සම්මා බවට පත් කරලා සංසාර විමුක්තිය පිණිස, නිවන් මගට බැස ගැනීම පිණිස නිරතුරුව වීරිය වැඩිමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාමාන්‍ය අපේ දිනදා ජීවිතයට ක්‍රියාත්මක කර ගැනීම තුලින් අපි කළ යුතු වන්නේ නිවන පැත්තටම. සම්මා කියලා කියන්නේ නිවන පැත්තටම අපේ වචන හරව ගන්න. අද උත්සාහ කරන්න, අද ආරම්භ කරන්න. මගේ වචන නිවනට අදාළ එකක්මයි මම භාෂණයට, වචන වලට පරිවර්තනය කරන්නේ. මගේ ආජීවයත් අද පටන් නිවනට හැරුණුච්ච විදිහට තමයි මම යොදාගන්නේ. මගේ වීරිය, සිහිය, සමාධිය, මගේ දිට්ඨි, මගේ සංකල්ප සියල්ලක්ම මම නිවන පැත්තට හරවා ගන්නවා. සංසාර විමුක්තිය, නිවීම, මෙතෙක් නොවිඳි අවේදිත සුවය, නිවනින් සැනසීම පිණිස මට මේ කුසලය, මේ උතුම් අවබෝධයේ උපකාරයක්ම වේවා කියන උතුම් හදවතේ සිතුවිලි ඇති කරගෙන, පුණ්‍යවන්ත වූ සිතුවිලි ඇති කරගෙන කටයුතු කරන්න. ඒ අනුව අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පුංචි අවබෝධයකුයි අපි මේ කාලය තුන ලැබුවේ. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං. මොකක්ද මේ දුක නිවන මාර්ගය? ඉස්සලා අපි ඒක වටහා ගත්තා. අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, අංග 8යි, කටපාඩම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. ඒවා අප ළඟ අපට මේවා අපි තේරුම් අරගත්තට පස්සේ මේ වගේ අපිට ලැබෙන මේවා අප ළඟ ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගත්තා. ඒවා අපි ළඟ ක්‍රියාත්මක වෙන නිසා අපිට ලැබෙන ලාභාලාභ තේරෙනවා. ලාභ අලාභ දිහා බැලුවාම අපිට
දුක් සෝසුසු මයි නැවත නැවත උපදින්නේ. ඒ නිසා අපි කළ යුතු වන්නේ කුමක්ද? ඒවා සම්මා බවට පත් කර ගැනීමයි. එය මේ මොහොතේ පටන් ඔබ ආරම්භ කළොත් එයයි ඔබට සංසාර විමුක්තිය පිණිස උපකාර වන්නා වූ මාර්ගය බවට පත්වෙන්නේ. එවිට ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවීම කරාම ගමන් කරන්නට උපකාර වෙන්නා වූ උතුම් දහමක් බවට පත්වේවි. ලෞකිකත්වයෙන් ලෝකෝත්තර භව කරා ඔබේ සිත් යොමු කරගෙන උතුම් වූ නිවනින් සැනසීම සුවයත් වේවා කියන උතුම් පැතුම ඇතිව මේ උතුම් සද්ධර්ම දේශනාව මේ අතුරුගිරිය අභේවීර ධර්මායතනයේ සිට වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් පහන් කරනු පිණිස එම නාලිකාවෙහි අපේ ගයාන් දුෂ්‍යන්ත මහත්මාණන් ප්‍රධාන කාර්ය මණ්ඩලය බොහොම වෙහෙසක් ගනිමින් මේ දේශනාවන් ලක්වැසි ලෝවැසි සැමට සෑම සිතසුව පිණිස බෙදා හරිනවා. අද මේ උතුම් වස්සාන ධර්ම දේශනාව සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවෙහි මෙල්බන් නගරයෙහි පදිංචි අපේ මේ පින්බිම සාදවා සම්බුදු සසුන්ට පූජා කළ රිජි අභේවීර මැතිඳුන්ගේත් සුජීවත් වාසය කරන කාන්ති අභේවීර මැතිනියගේත් පින්වන්ත දියණියක් වූ උපුලී වික්‍රමසූරිය මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙනයි ඇයට අපි මේ වෙලාවේ අද දහවල දානය පූජා කිරීමෙන් උතුම් සද්ධර්ම දේශනාවක් ලක්වැසි ලෝවැසි සැමට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීමෙන් රැස් කළ කුසලයෙන් ඇයට පුණ්‍යවන්තූම ජන්මදිනයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන මේ පින්බිමේ සිට සද්ධර්ම ශ්‍රවණාබිලාසී ඔබ හැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් මේ උතුම් සද්ධර්ම දේශනානුභාව බලයෙන් ආශිර්වාදයෙන් ඔබ අප හැම දෙනාගේම සත්සිතුම් පැතුම් නිවීමෙන් නිවන් මගට බැස ගන්නට උපකාර වේවා. අපේ ජීවිතේ පුරා කරන මේ උතුම් කුසල ශක්තියින් අපේ ව්‍යායාමයේ අපේ මේ ආජීවයන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා භවට පත් කරගෙන යහපත් පැත්තටම නිවන් පැත්තටම යොමු කර ගනිමින් මේ පින්බිමෙහි ඉදිවෙන්මින් පවතිනා වූ ධර්ම මන්දිරය සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරගෙන ඉදිවෙන ගිලන් භික්ෂු කුටි, ඒ වගේම ධර්ම මන්දිරය, ඒ වගේම මහා භද්‍රකල්ප විහාරය, ඒ වගේම චෛත්‍යරාජානන් වහන්සේ ධම්මචේතිය ලෙසින් නම් කරමින් මේ උතුම් ධර්මස්කන්ධයේ වෙනුවෙන් ඉදිකරණයේ උතුම් ධර්මචේතිය වෙනුවෙනුත් යම් කෙනෙක් මේ සද්ධර්ම ශ්‍රවණය කරන යම් කෙනෙක්ගේ සිතෙහි පහළ වේ නම් ඔබේ ආජීවයන් ඔබේ ජීවන පැවැත්ම යහපත් පැත්තට යොමු කරගෙන මේ වසංගතයෙහි වුවද එහෙව් කුසලයක යෙදෙන්නට ඔබ සිත් පහළ කරගන්නේ නම් ඒ හැමෝම අපිව ඇමතීමෙන් මේ අංක ඔස්සේ ඔබටද සහ සම්බන්ධ වෙන්නට පුළුවන් 0.71 415 89 අංකයත් 0.71 417 89 අංකය ඔස්සේ අපව ඇමතීමෙන් ඒ කටයුතු සඳහාත් සදැහැති දායකත්වයෙන් දැරිය හැකි. ඒ පිළිබඳව සිහිපත් කරමින් හැමදිනාටම මේ උතුම් සද්ධර්ම දේශනානුභාව බලය ආශිර්වාදයක් වෙමින් විශේෂයෙන්ම උපලී වික්‍රමසූරිය මහත්මියගේ පුණ්‍යවන්ත වූ සදැහැති අරමුණ බවට පත් වූයේ සුජීවත්ව වාසය කරන කාන්ති අභේවීර තමන්ගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, හේමලතාද සිල්වා ඒ වගේම තුසිතාද සිල්වා කියන මේ අයට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සිදු කළ මේ උතුම් දේශනානුභාව බලයෙන් ශක්තියෙන් ඔබතුමිය ඇතුළු විශේෂයෙන් මේ පින්බිම සාදවා දිවංගත වන්නට යෙදුණු රිජි අභේවීර මැතිඳුන් ප්‍රධාන ආදරණීය සොහොයුරිය වූ උද්‍යාදර්ශනී දියණිය ප්‍රධාන සහලේ පවුලේ නමින් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් ඔබතුමිය ප්‍රධාන පවුලේ සියලු දෙනාටමත් මේ උතුම් කුසලානුභාව බලය අප හැමට වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි උපුලී වික්‍රමසූරිය මහත්මියගේ ජන්මදිනය සිහි කරමින් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.